නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබ බොහෝම ආසාාවෙන් ශ්‍රවණී කරන ඒ උතුම් ධර්ම දේශනාවත් එක් එකතු වෙච්ච මොහොත ධර්මශ්‍රවණී කරන ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණයත් ධර්මාවබෝධය පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනී බුදුරජාණන් වහන්සේ අපිට මේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ මහා භයානක සංසාර දුකින් එතරවීම පිණිස නිවන කරායන මාර්ගයන් පෙන්නනවා. ඒ අතර චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස අපට දුක අවබෝධ කර ගැනීම පිණිස මේ පංචුපාදානස්කන්දි. සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා හැටියට පෙන්නපු. පංචුපාදානස්කන්ද දුක අනිත්‍ය වසයෙන් දුක් වසයෙන් අනාත්ම වසේ පංචුපාදානස්කන්දේ විදර්ශනා වඩලා සියලු ක්ලේෂයන්ගෙන් මිදිලා පංචුපාදානස්කන්ද දුක අවබෝධ කරගෙන දුකින් මිදන්න පුළුවන්කම තියෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දුකින් නිදහස්වීම පිණිස පෙන්නපු තවත් මාර්ගයක් තමයි දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම තුළ කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙන්න උපයෝගී කරගන්නේ අන්නේ ක්‍රමේ. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වෙන්නේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා. මේ පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් විමසනවා කියන්නේ දුක්ඛ සමුදය දුකේ හට ගැනීම විමසල බලන හේතු පල වසේ. පටිච්ච සම්පාදය නිරෝධය විමසගෙන යනවා කියන්නේ දුක්ඛ නිරෝධය හේතු පල වසයෙන් දුක නිරුද්ධ වෙන ආකාර විමසගෙන විමසගෙන යනවා. මේ විදිහට දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් විමසීම තුළ ක්ලේෂයන් ප්‍රහාණය කරගෙන කෙනෙකුට චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන. ඊළඟට අභිධර්මය විස්තර වෙනවා තවත් ක්‍රමයක් දුක අවබෝධ කර ගැනීම පිණිස එක ටිකක් ගැඹුරු ගහම්බීර ක්‍රමවේදයක්. ඒ තමයි ප ဋ ාණ ප්‍රකරණ ක්‍රමයටත් ඒ ධර්මය නුවනින් විමසීම තුළ ඒ අභිධර්ම ක්‍රමයට ධර්මය විමසීම තුළ ධර්මාවබෝධය ලබන්න පුළුවන්. මේ අතර බුදුරජාණන් වහන්සේ අපි අද විමසල බලන්නේ හැම බුදුවරයෙක්ම සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස උපයෝගී කරගන්න ඒ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසන ක්‍රමවේදේ. අන්නේ ක්‍රමවේදයට කොහොමද උන්වහන්සේ බෝධිමූලයේ තුළ පටිච්ච සම්පාද විමසගෙන යන්න. මේ දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් විමසලා කොහොමද බුදු කෙනෙක්ගේ හිත එදා බෝසතාණන් වහන්සේ වජිරාසනය මතදී සම්මා සම්බුද්ධත්වයට පත්වවෙන්න කොයි ආකාරයට. අපි මෙන්න මේ ගැන විස්තර ඇතු අද විමසලා බලන්න. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ එදා උන්වහන්සේ දුස්කරක් ක්‍රියාවන් අතහැරලා සුජාතාවගේ කිරිපිඩුදානි වලඳලා සොත්තිය බමුණනාදීපු කුසතනමිට යටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවනි. නැගෙනහිර දිසාවට කුසතන ඉලලා උන්වහන්සේ වැඩ ඉන්නේ චතුරංග සමන්නාගත වීරී. මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. මම මේ ආසනින්නම් ඒ ධර්මය අවබෝධ කරගන්නේ නැතුව මැරුණත් නැකෙටින්නේ නෑ කියන දැඩි අධිෂ්ඨානි. අන්නේ අධිෂ්ඨානයෙන් වැඩ සිටිය නිසා ආසනීටත් අපි කියන වජිරාසනී. එදා අපේ බෝසතාණන් වහන්සේ මේ වජිරාසනය මත වැඩඉඳලා උනාසි වැඩඉන්නකොටම කලබල වනේ වසවර්ති මාරය. එදා මහා දසබිම්බරක් මාර සේනා පිරිවරාගෙන මේ ආපු මාරය ඇතුළු මාර සේනාව උන්වහන්සේගේ සත්‍යක්‍රියා බලය උන්වහන්සේ පුරලද පාරමී ධර්මයන් සිහි කරලා පොළොවට ශ්‍රී හස්තේ තියල අධිෂ්ඨාන කරද්දී මේ මාරයා සේනාවත් එක්කම සීසීකට පලාගිය. අපි මාර පරාජය හැටියට හඳුන්වන්නේ එක. ඊළඟට උන්වහන්සේ බෝධිමූලේ දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත්නෑ. එදා උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ තමයි හිත සමාධිමත් කරේ. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වෙන්න උපයෝගී කරගන්නේ ආනාපාන සති භාවනා. මේ ආනාපාන සති භාවනාව බුදුවරයන් වහන්සේලා සේවනය කරන. බුද්ධත්වය පිණිස උපයෝගී කරගන්න භාවනාවක් හැටියට බොහොම ධර්මය සඳහන් වෙනවා. අපේ බෝසතාණන් වහන්සේට පුංචි කාලි පවා උන්වහන්සේ උබහලා ඇති දමරුක් සෙවනේ
එදා සීසාන දවසේ පුංචි වයසෙදී ආනාපාන සති භාවනාවෙන් හිත සමාධිමත් වෙලා පළවෙනි ධ්‍යානෙ උන්වහන්සේට ලැබුණා කියන. එදා කිරිමව්වරු චුට්ටක් සීසාන දිහා බලාගෙන ඉඳලා බලනකොට මෙන්න පුංචි බෝසතාණන් වහන්සේ අහසේ පළඟක් බැඳගෙන භාවනා වඩන. මේක දැනගත්ත සුද්ධෝදන රජතුමා සීසාන දවසේ වක්මගුල් උත්සවේ දවසේ දුවගෙන ඇවිල්ලා බිම වැතිරිලා සාදුකාර දිදී වන්දනා කරා. එදා බෝසතාණන් වහන්සේට දෙවනි වතාවට තමන්ගේ පියාණන් වන්දනා කරපු දවස තමයි එදා සීසාන දවසේ. එතකොට අපිට පේනවා අපේ බෝසතාණන් වහන්සේගේ මේ සංසාර පුරුද්දට පුංචි කාලෙ පවා ආනාපාන සති භාවනාවෙන් හිත සමාධිමත් වෙලා තියෙන. එදා බෝධිමූලයේදී උන්වහන්සේ හුස්ම රැල්ලට හිත යොමු කරලා ආනාපාන සති භාවනාව ඔස්සේ තමයි හිත සමාධිමත් කරගන්න. ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් වුණාට පස්සේ පළවෙනි ධ්‍යානයට, දෙවනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානය දක්වා හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාම වෙනකොට උන්වහන්සේගේ හිත හතරවෙනි ධ්‍යානයෙන් හොඳටම සමාධිමත් වෙලා. ඉතා පිරිසිදු ඒකාග්‍රතාවයක් ඇති මේ හතරවෙනි ධ්‍යානය තුළ ඉඳන් උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. තමන් වහන්සේ ගත කරගෙන ආපු සංසාර ජීවිත දකින්න හිත යොමු කරා පමණයි. බෝධිමූලයේදී උන්වහන්සේට පළවෙනි විද්‍යාව, පළවෙනි අවබෝධඥානෙ පහළ වෙනවා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. මෙන්න මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය බුදුවරයෙකුට පහළ වෙන පුබ්බේ නිවාසානුස්සති ඥානය ශ්‍රාවකයන් වහන්සේලාට පිහිටන පුබ්බේ නිවාසානුස්සති ඥානයනුත් අතර විශාල වෙනසක් තියෙනවා. ඒකට හේතුව ශ්‍රාවකයන් වහන්සේලා අපි දකිනවා ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා ඉන්නවා. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ ආසවක්ඛේ ඥානෙ, කෙලෙසුන්ගෙන් ප්‍රහාණය වුණා කියන අවබෝධය. ඊළඟට පුබ්බේ නිවාසානුස්සති, පෙර ජීවිත දකින නුවණ. චුතූපපාත ඥානෙ, කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපත කරා යන නුවණ. මෙන්න මේ ඥානයන් තුනම ඇතුව අරහත්වයට පත්වෙච්ච මහරහතන් වහන්සේලාව ධර්මයේ හඳුන්වන්නේ ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා. හැබැයි මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති මහරහතන් වහන්සේලා අතර සමහරුන්ට ආත්ම 100ක් ආපස්සට බලන්න පුළුවන්. සමහරුන්ට ආත්ම ලක්ෂයක් විතර ආපස්සට බලන්න, සමහරු කල්පයක් ආපස්සට බලනවා. එක්ක කල්ප කීපයක්, කල්ප 100ක්, කල්ප 1000 මේ වගේ ඒ ශ්‍රාවකයන්ගේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ සීමාවල් පවතිනවා. උන්වහන්සේලාගේ පුණ්‍ය ශක්තිය, උන්වහන්සේලාගේ චිත්ත ඒකාග්‍රතාවේ, පෙර සංසාරේ පුරුදු කරපු ඒ පුණ්‍ය මහිමයත් එක්ක ශ්‍රාවකයන් වහන්සේලාගේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ සීමාවල් පවතිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ නම බෝධිමූලයේදී දා උන්වහන්සේට වැටහෙන ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ සීමාවක් නෑ. අනන්ත අප්‍රමාණ කල්ප ගණනින්, සංවට්ට විවට්ට කල්ප ගණනින් උන්වහන්සේට ආපස්සට බලාගෙන යන්න පුළුවන්. තමන් වහන්සේ කල්ප 100,000 ගානකට පෙර කොහෙද හිටියේ? මොන විදිය උපතක්ද ලැබුවේ? අසංකේය ගණනකට පෙර මොන වගේ නමකින්, කොයි ගමක, කොයි පළාතක මොන වගේ ජීවිතයක්ද ලබලා ඉපදුනේ? ඒ ජීවිතේ කොහොමද? මේ විදිහට පෙර ආත්ම හිතූ සැනින් සංවට්ට විවට්ට කල්ප ගණන්, අනන්ත කල්ප ගණන් ආපස්සට විමසා බැලීමේ නුවණ බුදුවරයන් වහන්සේලාට පිහිටන්. ඒ බුදුවරයන් වහන්සේලාගේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ සමවෙන්නේ තවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පුබ්බේ නිවාසානුස්සති ඥානයත් සමඟ පමණයි. එදා අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී පළවෙනි යාමේ ඔන්න ඔය නුවණ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්. ඒ තමයි පළවෙනි විද්‍යාව. මේ තුළින් උන්වහන්සේට කල්ප ගණන් ආපස්සට සංසාරි ගෙවාගෙන ආපු ජීවිත, සතර අපායේ වැටි වැටි ආපු මේ භයානක සංසාර ගමන ගැන උන්වහන්සේට, සසර ගමන ගැන බියක් ඉපදෙන්න පටන් ගත්තා. මේ සංසාර ගමන මොනතරම් භයානක සසර ගමනක්. ඊළඟට උන්වහන්සේ රාත්‍රී දෙවනි යාමේ හොඳට දියුණු කරගත්ත සමාධිමත් හිතක් තුළ ඉඳන් ආනාපාන සති භාවනාවෙන් ඉහළට වැඩිච්ච මේ සමාධිය තුළ ඉඳලා විමසුවා, මම වගේමද මේ ලෝකෙ අනික් සත්වයෝ? අන්න එතනදී උන්වහන්සේ තමන්ගේ සසර ජීවිතේ දැකලා ලෝකෙ අනික් සත්වයන්ගේ සංසාර ජීවිතත් තමන් වහන්සේ වගේම සතර අපායේ වැටි වැටි දුක් විඳ යන සංසාර ජීවිතද කියලා ලෝක සත්‍යයන් ගැන විමසනවා. අන්න එතකොට රාත්‍රී දෙවනි යාමේ උන්වහන්සේට දෙවනි අවබෝධඥානයේ දෙවනි විද්‍යාව පහළ වෙනවා. ඒ තමයි චුතූපපාත ඥානය. චුත කියන්නේ ඒ සත්වයන් ඒ සත්ව ලෝකවලින් චුත වෙනවා. මරණයේ ධර්මයේ විස්තර කරන්නේ මේ විදියට: චුති, චවනතා, බේදෝ, අන්තර්ධානං, මච්චු මරණං, කාලකිරියා,
කන්දහනම් බේදෝ කලේබරස්ස නික්ලේබෝ ජීවිත ඉන්ද්‍රියස්ස උපච්චේදෝ අයං උච්චති භික්කවේ මරණං. එතන මරණය විස්තර කරන්නේ අපි මේ. ඒ සත්ව ලෝකවලින් සමහරු චුත වෙන. අපිට එක පාට චුත වෙනවා කියපු ගා මතක් වෙන්නේ දෙවියන්. දිව්‍යාත්මෙන් චුත වෙනවා. ප්‍රේතයන් ප්‍රේතාත්මෙන් චුත වෙලා. එතකොට ඒ සත්‍යයන් ඒ සත්ව ලෝකවලින් චුත වීමක් ඇද්ද. බෙහෙදු බිඳියාමක් ඇද්ද. ඊළඟට අතුරුදහන් වීමක් ඇදේ සත්ව ලෝකවලින්. ඊළඟට ජීවිත ඉන්ද්‍රියෙන් බැහැරවීමක් ඇද්ද. ඊළඟට ආයතනයන්ගෙන් බැහැරවීමක් ඇද මේ හැම වචනකින්ම සාමාන්‍ය ලෝක කියන්නේ මැරුණා කියනවා. මලා කියනවා. අභාව ප්‍රාප්තුනා කියනවා. ඔය ඔක්කොම කියන්නේ මැරෙනවා කියන. එතකොට මොන වචනයෙන් කිව්වත් ඒ මරණය. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ චුතවීමත් සමගම ඒ සත්‍යයන් ඒ සත්වලෝකවලින් චුතවීමත් සමගම කර්මානුරූපී උපත කරා යන ආකාරය දකින නුවණයි උන්වහන්සේට බෝධිමූලය ඇතිවෙන්. අන්නේ නුවනින් උන්වහන්සේ දකින්න පටන් ගත්තා මේ ලෝකෙ ඉන්න සත්වයන් උපත කරා යන ආකාරය. උන්වහන්සේ දකිනවා සමහරු දිවිය ලෝකින් චුත වෙලා නිරේට වැටෙනවා. සමහරු දිවිය ලෝකින් චුත වෙලා දෙවිවරු තිරිසං අපායවල්ල ලොපදින්. සමහරු මනුලොවටේනවා. සමහරු නිරෙන් චුත වෙනයි ආයායමත් නිරේ උපදීපදියන. සමහරු තිරිසල් ලෝකෙටේනවා. ප්‍රේතාත්ම භාව ලබනු. මනුස්සලෝකි ගත කරලා සමහරු නිරේට ඇදිලා යන. තිරිසල් ලෝකෙ උපදින. මේ සංසාරික සත්‍යයාගේ සතර අපායට වැටි වැටි යන ගමන උන්වහන්සේට වැටහෙන්නේ හරියට මහගෙදර කරගත්ත ගමනක් සතරාපාය. හරියට ඔබ හිතන්න ඔබේ ජීවිතය තුළ ඔබ රස්සාාවක් කරන කෙනෙක් නව රස්සාාවට යනු. හැබැයි හිත තියෙන්නේ ගෙදර වැඩෑරෙන්නේ කීයටද. ඉවර වෙච්ච ගමන් ඉක්මනට තියෙන බස්සේ කාරී එල්ලිලා කොහොමහරි ඉක්මනට ගෙදර එනකං ඉවසුමක් නෑ. ඊළඟට කඩේකට ගියත් බඩු ටිකක් ගත්ත ගමන් එන්නේ ගෙදර. නෑදෑ ගෙදරක ගියත් දවසක්කිදී දෙකක්කිදි. ගෙදර තමයි තමන්ට හරිය. සමහරු කියනවා කොහේ ගියත් ඉතින් ගෙදර තරන්නේ. එතකොට ඒ හිත පුරුදු වෙලා තියන්නේ තමන් ජීවත් සමාට පුංචි පැල්පත වෙන්න පුළුව. තමන්ගේ පැල්පත තමන්ට දිවිය ලෝකයක් වගේ කියෙන්. එතන තමයි හිත පුරුදු තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා සංසාරික සත්‍යයා කෙලෙස් සහිතව මේ රාග ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් එක්ක සංසාරය ඇදී ඇදී යන සත්වයාට සතරාපාය හරියට මහගෙදරව. එවැනි භයානක සංසාර ගමනකයි මේ සත්‍යයන් යන්න කියලා දකිනකොට අන්න එතනදි තමයි උන්වහන්සේට මහා කරුණාව පහළවෙන්. බෝසතාණන් වහන්සේ නමකට පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් තමන්ගේ සංසාර ජීවිත දැකලා චුතූපපාතඥානෙන් මම වගේමද මේ ලෝක අනික් සත්‍යයොත් කියලා විමසලා. මේ සෑම සත්වයෙක්ම සතරාපායි වැටි වැටි යන භයානක සසර ගමනකයි යන්නේ කියලා දකිනකොට එතනදි තමයි උන්වහන්සේට මහා කරුණාවක් පහළවෙන්. සත්‍යයන් ගැන ඇතිවෙනවා. ඒක දේශනාය පෙන්නන්නේ උන්වහන්සේගේ හදවතේ මතුවනා කියනවා ලෝක සත්‍යයන් ගැන කුදස්සුනාම ඉමස්ස දුක්කස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකෙ සත්‍යයන් මේ සතරාපායි වැටි වැටි යන භයානක සංසාර දුකින් මිදෙන්නේ කියලා මහා කරුණාවක් අනුකම්පාවක් සත්‍යයන් ගැන පහළවෙන. අන්නේ අනුකම්පාව පහළ වෙනකොට උන්වහන්සේ බෝධිමූලේ ඉදම් විමසන්න පටන් ගන්නවා. ඇයි මේ සත්‍යයන් ජරා මරණවලට පත්වෙන්නේ. ඉපදුනා ජරා මරණවලට පත් හැම සත්‍යයෙක්ම දකිනවා ලෙඩ වෙනවා. වයිසට යනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් විඳිනවා. අප්‍රියන් සමග එකතු වෙනවා. කැමතිදේ නොලැඹෙනවා. අඩනවා වැලපෙනවා සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස. දෙවියම් පවා හඬා වැලපෙනවා. දෙවියන්ටත් බය තැති ගැනීම් දැනෙනවා. භයංවා චම්බිතත්තංවා ලෝමහන්සෝව. බිය තැති ගැනීම් ලොමු ඩැහැ ගැනීම් ඇති වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඇති වෙනවා. පංචකාමයන් අහිමිවීම තුළ කෙලෙස් සහිත දෙවියන් හඬා වැලපෙනවා. මනුස්සයන්ටත් එහෙමයි සතරාපාය අන්ත දුකක්. මේ සත්වයන්ගේ මේ ජරා මරණවලට දුක මොකක්ද මේකට හේතු ඔන්න උන්වහන්සේ පටිච්ච සම්පාති විමසන්න පටන්ගන්න තැන. එතන ඉදං උන්වහන්සේ හේතුව හොයනවා. මොකක්ද මේ ජරා මරණවලට හේතුව. ඇයි මේ ජරාමරණ හටගන්න. මේ ජරාමරණ කවුරුත් ඇති කෙරෙව්වනෙමේ කවුරුත් ඉපැද්දෙව්වනෙමේ මේක ඉබේ හටගත්ත දෙයක්ද කාගෙ හරි කැමැත්තකට වෙච්ච දෙයක්ද. මොකද්ද මේකට හේතුව කියලා බෝධිමූලයේදී උන්වහන්සේගේ නුවනින් විමසගෙන යනවා. එහෙම විමසගෙන යනකොට ඔන්න උන්වහන්සේට අවබෝධයක් ඇතිවෙනවා. ජාතිපච්චයා ජරා මරණ අන්න ඇතිවෙච්ච පළවෙනි අවබෝධඥානය පටිච්ච සම්පාදී තුළ කොටසෙන් කොටස අවබෝධයන් හැටියට උන්වහන්සේට පහළ වෙන. ජාතිපච්චයා ජරා මරණ
ඉපදීම නිසයි ජරා මරණ ඇතිවෙන්නේ. අන්න උන්වහන්සේ හේතුව හොයාගන්නවා. ඉපදීමමයි හේතුව. ඉපදීමමයි ජරා මරණවලට හේතුව. උන්වහන්සේ විමසනවා දැන් එතන ඉඳන් ඇයි මේ සත්‍යයන් උපදින්නේ. අන්න උන්වහන්සේට වැටහෙනවා බිත්තර ඇතුළෙන් උපදිනවා. තෙත් පරිසරයවල් ඇසුරු කරගෙන සත්‍යයන් උපදිනවා. ඕපපාතිකව පහළවෙන් මවකුසෙන් උපදිනවා. මේ ක්‍රම 4න් තමයි සත්‍යයන් උපදින්නේ. අපි කියන අණ්ඩජ ජලාභුජ සංසේජජ ඕපපාතික. මේ ක්‍රම 4න් තමයි සත්‍යයන් උපදින්. මේ මොන ක්‍රමයට ඉපදුනත් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවට පත්වෙනවා. දැන් ඔබ හිතන්න දෙවිවරු දෙවියන්ට දෙවියන්ගේ ජරාමරණ තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා පුබ්බ නිමිත්ත කියලා සූත්‍රයක පෙන්වුනම් මහණෙනි, දෙවියන්ගේ දිව්‍ය ආයුෂ අවසන් වේගෙන යනකොට දිව්‍ය ශරීරවලින් දහඩිය වැగిරීන්න පටන් ගන්නවා. දෙවියන්ගේ සලුපිලි ඔක්කෝම කිලුටු වෙලා යන. දිව්‍ය මල්මාලා පරවෙන්න පටන් ගන්නවා. දිව්‍ය විමානවල සිත් තලවන්නේ නැතුව යනවා. දෙවියන්ගේ ලස්සනට තිබ්බ රැස් විහිදෙන ආලෝක පහළ වෙන දිව්‍ය ශරීර දුරු අන්න වෙලා අව පැහැවෙලා යන. එතකොට මේ ලක්ෂණ පහළ වෙනවා කියන්නේ දෙවියන්ගේ ජරාවට පත්වීම. එතකොට අනිත් දෙවිවරු දැනගන්නවා දැම්මයාගේ පින අවසන්. දැම්මයා චුතවෙන්නයි යන්නේ. ඒ දෙවිවරු ඔහුන් අනිත් අයට උපදෙස් දෙනවා කියන ඔබ දැන්වත් සුගතිය කාල හිත පිහිටවන්න. දැන් දිවිය ලෝක ඉන්න කාලයක් නෑ. ඒ පිනගෙවිල් අවසන් වෙනවා. එතකොට දෙවිවරු කියන ඔබ මනුස්ස ලෝකට හරියන ඉතෝ බොහෝ සුගතින් ගච්ච ඔබ දැන් සුගතියට යන. සුගතියට ගිහිලා උතුන් ලාභය ලබාගන්න. උතුන් ලාභය ලබාගෙන ඒක තුළ ස්ථාවර වෙන්න කියන. එන මනුස්ස ලෝකෙට ගිහිල්ලා දැන්වත් තිසරණයේ පිහිටගන්න. ඔබ ඒක තුළ ස්ථාවර වෙලා ආයමත් දෙවියන් අතරට එන්න කියලා මඟ පෙන්නනවා. එතකොට අපිට පේනවා අපි සැපයි කියලා හිතාගෙන ඉන්න දිවිය ලෝකෙ පහළ වුණත් එතනත් ජරාමරණ තියෙනවා. ඒ නිසා කොහේ ඉපදුනානන් ලැබෙන දායාදේ තමයි ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අන්න උන්වහන්සේට බෝධිමූලයේදී වැටහෙනවා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් සියල්ලට හේතුව ඉපදීමමයි. දැන් උන්වහන්සේ එතන ඉඳන් විමසන්න පටන් ගන්නවා බෝධිමූලයේදී ඉපදීමට හේතුව මොකක්ද? දැන් ඕක හොයාගන්න බැරි සමහරු කියන්න ගත්තා මේක දෙවියෙක් මහා බල සම්පන්න දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියන් තමයි මේ සියලු දෙනා උපද්දලා තියෙන. ඕක තමයි ලෝකෙ තිබ්බ එක මතයක්. දෙවියන් ඉපැද්දෙව්වා. සමහරුන් දෙවියන්ගේ කැමැත්තටයි ඉපදුනේ. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ බෝධිමූලයේදී විමසන්න පටන් ගත්තා ඇයි මේ සත්‍යයන් උපදින්නේ? කවුරුත් උපද්දවනවද? කවුරුත් ඉපැද්දෙව්වද? මේක ඉබේ හටගත්තද? කොහොමද උපදින්නේ කියලා ඉපදීමට හේතුව නුවණින් විමසගෙන යනකොට අන්න බෝධිමූලයේ උන්වහන්සේට අවබෝධඥානයක් පහළ වෙනවා. භවපච්චයා ජාත්. අන්න උන්වහන්සේට ඊළඟට වැටහිච්ච වැටහීම භවය නිසයි උපදින්නේ. අන්න භවයමයි ඉපදීමට හේතුව. පිංහතුනි භව 3ක් උන්වහන්සේට වැටහුණා. ඒ තමයි කාම භව, රූපී භව, අරූප භව. කාම භවය නිසා කාම ලෝකෙ උපදිනවා. රූප ලෝකෙ විපාක පිණිස කර්ම සකස් වෙනකොට රූපී ලෝකයක උපදිනවා. අරූප ලෝකෙ විපාක පිණිස කර්ම සකස් වෙලා නම් අරූප ලෝකෙ උපදිනවා. කාම භවය කියලා කියන්නේ මේ පංච කාමයන් තුළ සැපය, සතුට, සොම්නස හොයන, ඇහැට පේන ප්‍රියමනාප රූප වලින් සතුට සොම්නස හොයන සත්‍යයන්. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දවලින් සැපය, සතුට, සොම්නස හොයනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, පංචකාමයන් තුළ සැපය, සතුට, සොම්නස හොයන සත්‍යය. අන්න ඒ තුළ කාම ලෝකෙ විපාක පිණිස කර්ම සකස් වෙනවා. මරණින් මත්තේ කාම ලෝකයට මැදිලා යන විපාක පිණිස කර්ම සකස් වුණේ කාම ලෝකේ නම් ඒකට අපි කියනවා කාම භවයක් හැදිලා. ඒ නිසා කාම ලෝකෙ උපදිනවා. ඊළඟට කෙනෙක් පංචකාමයන් ඉක්මවා ගිහිල්ලා විවිච්චේව කාමේහි විවිච්චේව අකුසලේහි ධම්මේහි පංචකාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා භාවනා වඩනවා, සමාධිය වඩනවා. එතකොට ඒ කෙනාට එතනදි කර්මයක් රැස් වෙනවා. ඒකට අපි කියන්නේ ආනිජ්ජාපි සංස්කාර. සමාධියට අනුව කර්මයක් හැදෙන. ඒ කර්මය තුළ රූප ලෝකෙ විපාක පිණිස රූප ධ්‍යාන උපදවාගත්ත කෙනෙක් නම් පළවෙනි, දෙවනි, තුන්වෙනි, හතරවෙනි කියන සමාධි මට්ටම් රූප ධ්‍යාන තුළ පිහිටලා වැඩෙන. රූපී ලෝකයක් තුළ විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඊට අනුව උපදින රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් ධර්මයේ පෙන්නනවා. ඊළඟට කෙනෙක් රූප ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා අරූප ධ්‍යාන වඩා ගන්න. භාවනා කරලා ඉහළටම භාවනා කර සමතේ තුළ එයා ලබන්නේ අරූප ධ්‍යාන. ආකාසානංචායතන අරූපී ධ්‍යානය, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන,
නීව සංඥා නා සංඥා ඇතන. ඔන්න ඔය දිහානයන් විතරයි. රූප දිහාන හැටියට සමාධි 4 ඇති කරගෙන අරූප ධ්‍යාන හැටියට ඉහළටම ලබන්න පුළුවන්කම තියෙන ඔන්න ඔය ධ්‍යාන ටික විතරයි. ඕක තමයි කියන්නේ අෂ්ට සමාපatti ලබනවා කිය. එතකොට ඔය අරූප ධ්‍යාන භාවනා කරලා ඉහළටම වඩා ගත්තා. ඔබ අහලා ඇති ආලාර කාලාම අරූප ධ්‍යාන වලට හිත වැඩුවා. හැබැයි ඕම් හිතාගත්ත මේක තමයි විමුක්තිය කියලා රැවටිලා එතන නතර වුණා. උද්දකරාම පුත්ත නීව සංඥා නා සංඥා එතනටම හිත වැඩුවා. ඔහු හිතාගත්ත මේක තමයි විමුක්තිය. මේක තමයි හිත වඩන්න පුළුවන් කෙලවර. ඔහු තමන්ගේ සමාධියට තමන්ම මුලා වුණ. එතකොට මේ විදිහට අරූප ධ්‍යාන වැඩුවත් එතනත් විපාක පිණිස කර්මයක් හැදෙනවා. ඒකට කියන අරූප භවය. ඒ නිසා අරූපී ලෝකෙක උපදිනවා. අන්න බෝසතාණන් වහන්සේට බෝධි මූලයේදී වැටහෙනවා පංචකාමයන් තුල කර්ම සකස් කරත් රූප ලෝකයේ විපාක පිණිස කර්මය. කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. කාම භවය හැදෙනවා. ඊළඟට සමාධිය වැඩුවා රූප ධ්‍යාන තුල රූප භවයක් හැදෙනවා. ඒ නිසා බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. අරූප ධ්‍යාන වැඩුවොත් අරූප භවයක් හැදෙනවා. අරූප ලෝකෙක උපදිනවා. අන්න ඉපදීමට හේතු භවයමයි. භවපච්චයා ජාති. දැන් බෝධි මූලයේදී අපේ බෝසතාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරගන්නවා. උන්වහන්සේ එතනින් නතර වෙන්නේ. උන්වහන්සේ හේතුවමයි හොයන්නේ. උන්වහන්සේ විමසන්න පටන් ගත්ත එතන ඉඳන් භවයට හේතුව මොකක්? ඇයි මේ විපාක පිණිස කර්ම හැදෙන්නේ? මේක ඉබේ හැදෙනවා නෙමෙයි. කවුරුත් කර්ම හදවනවා නෙමෙයි. මොකද්ද මේ කර්ම හැදෙන්න හේතුව? අන්න උන්වහන්සේ විමසගෙන යනකොට බෝධි මූලයේ සමාධිමත් හිතක් තුල ඉඳන් රාත්‍රී 3 වෙනි යාමේ තමයි දැන් උන්වහන්සේ මේවා විමසන්නේ. විමසගෙන යනකොට උන්වහන්සේට වැටහුණා ඊළඟ අවබෝධඥානෙ පහළ වෙනවා. උපාදාන පච්චයා භව. අන්න උන්වහන්සේට වැටහීමක් ඇති වෙනවා. උපාදානෙමයි විපාක පිණිස කර්ම සකස් වෙන්න හේතුව. උපාදාන නිසායි කර්ම සකස් වෙන්නේ. උපාදාන පච්චයා භව. උන්වහන්සේ විස්තර කරගෙන විමසගෙන යනවා මොනවද මේ උපාදාන? කොහොමද මේ බැඳී යන්නේ? උපාදානය කියන්නේ බැඳී යාම. මොනවටද බැඳී යන්නේ? උන්වහන්සේට වැටහෙනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන කියන්නේ පංචකාමයන්ට බැඳී යනවා. එතකොට කාම ලෝක විපාක පිණිස කර්ම සකස් වෙන්න පටන් ගන්නවා. කාම උපාදාන කියන්නේ පංචකාමයන් තුල බැඳී යනවා. දුෂ්ටි මතවාදවලට බැඳිලා යනවා සමහර. ඔබ දැන් විමසලා බලන්න මේ කියන දේවල් ලෝකයේ අපි පංචකාමයන්ට ඇහෙන් දකින ලස්සන රූප වලට බැඳිලා ඉන්නවා. කනට ඇහෙන ශබ්ද වලට බැඳිලා යනවා. මේ මගේ හඬ, මේ මගේ පුතාගේ හඬ, මේ මගේ දුවගේ කටහඬ, මේ ලස්සන සින්දුවක් මම මේකට ආසයි. ඒවට බැඳෙනවා. ශබ්ද වලට බැඳී යනවා. ඊළඟට ගඳ සුවඳට බැඳෙනවා. ඒ සුවඳ ඒවා ආස කරනවා, ප්‍රිය කරන ඒවට බැඳෙනවා. ආහාරවල රසයට ප්‍රියමනාප රසයන්ට බැඳී යනවා. පහසට බැඳෙනවා. පංචකාමයන්ට බැඳී ගියොත් කාම ලෝක විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඊළඟට සමහරු බැඳිලා ඉන්න නොයෙක් දුෂ්ටි මතවාදවල. ඒවැ බැඳිලා ගියාට පස්සේ ඒක තුලම කර්ම සකස් කරන. දැන් බලන්න සමහර වෙලාවට සමහරු හිතාගෙන ඉන්නවා දෘෂ්ටියක් දියේ බැහැලා පව් හොදන්න පුළුවන්. එහෙම දෘෂ්ටි වලට බැඳිලා ගියාට පස්සේ සීතල ජලයේ බැහැලා වෙවුල පව් හොදන මිනිස්සු ඉන්නවා. සමහරු හිතනවා ගිනි තැපලා කෙලෙස් පුච්ච ගන්න පුළුවන් කියලා. ඒ අය ගිනි ගොඩවල් ගහගෙන ඒ දුක විඳිනවා. ඒ වගේ නිගන්ටයෝ ඉන්නවා ඇඳුම් අතහැරලා මහා සීතල හිමාල වනාන්තරවල ගිනි ගොඩවල් ගහගෙන ඇඟේ අලු තවරගෙන. ඔවුන් දෘෂ්ටියක් ඒක. ඒක විමුක්තිය පිණිස කියලා යම් දෘෂ්ටි මතවාදවලට බැඳිලා යන. ඒ වගේ සමහරු එක දෘෂ්ටි වලට බැඳිලා යන්න පුළුවන්. එතකොට ඒ වගේ එක විශ්වාස, එක මතවාද, එක දෘෂ්ටි වලට බැඳිලා යන. සමහරු ඉතන හුණා දෘෂ්ටියකට බැඳෙනවා. හුණා කෑ ගැහුවොත් මෙන්න මෙහෙම වෙනවා. හුණා මෙතනට වැටුනොත් මෙහෙම වෙනවා. බෙල්ලට වැටුනොත් මෙහෙමයි. ඔලුවට වැටුනොත් මෙහෙමයි. දෘෂ්ටි. ඒ දෘෂ්ටියට බැඳිලා ගියාට පස්සේ ඒක විශ්වාස කරගෙන ඒක තුල බයෙන් ජීවත් වෙනවා. එතකොට යම් වෙලාවල් ගැන හිතනවා. යම් වෙලාවල් ගැන හිතනවා. මේක හොඳ නැති වෙලා. මේ වෙලාවට කරොත් මේ වගේ හානිය. එතකොට ඒ වගේ දෘෂ්ටියකට බැඳිලා ගියාට පස්සේ කෙනෙක් ඒ දෘෂ්ටිය තුල එල්බගෙන ඊළඟ ටික බැඳී යාම ditthi උපාදාන කරගන්න. ඒ වගේ යම් දෘෂ්ටි උපාදාන තුල සමහරු කර්ම සකස් කරගන්න. ඒවෙන් කර්මී හැදෙන්නේ. ඊළඟට සීලබ්බත උපාදාන. නොඑක් සීල රුත සීල නොවන දේවල් සීල් හැටියට අනුගමනය කරන්න ගිහිල්ලා ඒවට බැඳී යනවා. ඇත්තටම සීලයක් නෙමෙයි. සමහරු හිතනවා මේක තමයි සීලය. ඔහු ඒක දෘෂ්ටි වශයෙන් බැසගන්න.
ඒක උපාදාන කරගන්න. සමහරු එවැනි මතවාදවලට එල්බගත්තට පස්සේ ඒක උපාදාන කරගෙන සිල්වතුන්ට ගරහ කරනවා. තමන් තමයි හරි කියලා හිතාගෙන වැරදි සීලයක බැසගත්ත කෙනා අනිත් අයට බනිනවා. තමන් හුවා දක්වනවා. තමන් ඒ උපාදානය නිසාම අකුසල් කරගන්න. ඊළඟ උපාදානය තමයි අත්ථවාද උපාදාන. මම මගේ ආත්මයයි කියලා ආත්ම දෘෂ්ටියෙන් බැඳියන්. එතකොට බැඳෙන්න තියෙන ඔය දේවල් ටික ඔබ හොඳට හිතලා බලන්න. මේ ලෝක සත්‍යයා බැඳෙනවනම් බැඳිලයින් එක්කො පංචකාමයන්ට බැඳී යනවා. එක්කො දෘෂ්ටි මතවාදවලට බැඳිලා යනවා. එක්කො සීල රුතයකට බැඳිලා යනවා. එහෙම නැත්නම් මගේ ආත්මයයි කියන ආත්ම දෘෂ්ටියෙන් බැඳෙනවා. ඒ අස්මිමානය හැටියට සක්කාය දිට්ඨිය හැටියට මමත්වයෙන් බැඳී යනවා. ඔන්න ඔය දේවල් ටිකට විතරයි බැඳෙන්න තියෙන. එතකොට මේ උපාදාන ඇති වුණා නම් ඔන්න බලන්න උන්වහන්සේ දැන් අවබෝධ කරගත්ත ටිකට උපාදානය බැඳීයාමක් ඇති වුණා නම් උපාදාන පච්චයා බව බැඳීයාම නිසාම විපාක පිණිස කර්ම සකස් වෙන. බවපච්චයා ජාති ඒ කර්මයට අනුව උපදිනු. කොහේ හෝ උපදිනු. ඉපදුනානං ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස. ඉපදුනානං ජරා මරණ සෝක වැලපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියලු දුක්දොම් නස්විඳන්න සිද්ධ වෙන. දැම් බෝධි මුලේ උන්වහන්සේ ඊළඟට විමසන්න පටන්ගන්නවා උපාදානවලට හේතුව මොකක්ද. ඇයි මේ සත්‍යයම් බැඳෙන්නේ මේක ඉබී ඇති වෙනවන මේ කවුරුත් බන්ධගන්නවනෙමේ. ඇයි මේ සත්‍යයම් බැඳීයන් මොකක්ද හේතුව කියලා බැඳීයාමට හේතුව විමසගෙන යනකොට වජිරාසනී මතදී බෝසතාණන් වහන්සිට ඊළඟට වැටහීම ඇති වෙනවා තන්හා පච්චයා උපාදාන. තන්හාාව නිසයි බැඳීයන්. එතකොට කිසිම දෙයක් නිසානමි බැඳෙන්න එකම හේතුව තන්හාමයි හේතුව. තන්හාාව නිසයි කාමයන්ට බැඳිලෑන්. තන්හාාව නිසයි දෘෂ්ටි මතවාදවලට බැඳිලෑන්. තන්හාාව නිසයි සීල රුතවලට බැඳිලෑන්. තන්හාාව නිසයි මගේ ආත්මයයි කියන අත්ථවාද උපාදානයට බැඳෙන්. තන්හාාවමයි හේතු. තන්හා පච්චා උපාදාන පච්චා බවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස. දැන් උන්වහන්සේ තන්හාාව ගැන විමසගෙන යනු. ඇයි මේ තන්හාාවක් ඇතිවෙන්න. උන්වහන්සේ එතනින් විමසගෙන ගියා සත්‍යයාට තන්හාාව ඇති වුණේ කොහොමද. මේක ඉබේ ඇති වෙනවා නෙමේ කවුරුත් ඇතිකරුණු අනෙමේ. ඇයි මේ තන්හාාවක් ඇති වුණේ කියලා තන්හාාවට හේතු හොයාගෙන යනකොට අන්න උන්වහන්සේට වැටහීමක් ඇතිවෙනවා. වේදනා පච්චයා තන්හා විඳීමක් නිසයි තන්හාාව ඇතිවෙන්. විඳීමමයි හේතුව. විඳීම ඇහේ ස්පර්සය නිසා ඇතිවෙනවා සැපදුක්කුපේක්ෂා විඳී. කනේ ස්පර්සයෙන් ඇතිවෙනවා සැපදුක්කුපේක්ෂා විඳී. නාසේ ස්පර්සය නිසා ඇතිවෙනවා සැපදුක්කුපේක්ෂා විඳී. දිවේ ස්පර්සය නිසා ඇතිවෙනවා සැපවිඳීන් දුක්විදීන් දුක් සැපරහිත විඳී. කය ස්පර්සිං උපදිනවා සැපදුක්කුපේක්ෂා විඳී. මනසේ ස්පර්සිං ඇතිවෙනවා සැපදුක්කුපේක්ෂා විඳී. ඔබ බලන්න ඔබට යම් විඳීමක් ඇති වුණාන. ඔබට සතුටක් ඔබට දුකක් දුක් සැප රහිත කියන මේ ත්‍රිවිධ විඳීමට හේතුව ඒ විඳීම නිසාමයි තන්හා උපදින්. විඳීමත් එක්කම හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේෂ ධර්මයන් මතු වෙලා තන්හාාව ඇති කරන. සැපවිඳීමත් එක්ක රාගානුසේ මතුවෙන. ඒකට ඇලෙනවා. දුක්විඳීමත් එක්ක සැප නැතිවීම තුළ දුකත් එක්ක ගැටෙනවා. ඒක තමයි ක්ලේෂ ධර්මයන්ගේ ස්වභාවය. දුක්විඳීමත් එක්ක ඇතිවෙන්නේ තන්හාාවෙන් බැඳෙනවන මේ දුකත් එක්ක ගැටෙනවා. තන්හාාව නිසාම දුකත් එක්ක පටිගානුසේ මතුවෙන. ඊළඟට දුක් සැප රහිත විඳීමත් එක්ක මතුවෙන්නෙත් කෙලෙස්. ඒ තුළ ඇතිවෙන්නේ අවිජ්ජානුසේ. මේ විදියට හිත අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් විඳීමත් එක්ක එකතුවෙවී තන්හා උපද්දනවා. ඒ තන්හාාව නිසාම බැඳෙනවා තන්හාාව නිසාම ගැටෙනවා තන්හාාව නිසාම මුලාවෙන්. අන්න විඳීමත් එක්ක සැපවිඳීම් දුක්විදීම් දුක් සැප රහිත විඳීන් අපිට ඇතිවෙනවාන විඳීම නිසයි තන්හාාව ඇතිවෙන්. තැන් බෝසතාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ වෙනකොට උන්වහන්සේ හොයන්න ගත්තා විඳීමට හේතුව මොකක්ද. ඇයි මේ විදීමක් ඇති වුණ මේක ඉබේ ඇති වෙනවද කවුරුත් ඇති කරනවාද කවුරුත් ඇති කෙරෙව්වද. මොකක්ද මේකට හේතුව. විඳීමට හේතුව මොකක්ද කියලා හොයාගෙන යනකොට වැටහුණා පස්ස පච්චයා වේදනා. ස්පර්සයමයි විඳීමට හේතු ස්පර්සය. දැන් ඔබ කලින් ඉගෙන ගත්ත විඳීම ගැන කියනකොට ඇහැට රූපයක් පේන්න නං ඇහැයි රූපයයි විඤ්ඥාන එකතු වෙන්නවා. ඔබ ඇහින් යමක් දැකල සතුටක් උපද්දෝනවන. ඔබ ඇහින් යමක් තරහකාරී දැකපු ගම ඔබට තරහ ගියාන.
ඔබට ඇහෙන් කොච්චර ඔබ දකිනවද ගස් කොළන් දකිනවා හැමදාම දකිනගේ බිත්ති පුමහා පොළොව දකිනවා කුරුල්ල පියාමනෝ දකිනවා ඔබට අමුතු දුක් සැපරහිත විඳීමක් තියෙන පුළුව විශේෂ සැපක් සතුටක් නැති එතකොට මේ දේවල් ඔබ දකින්න කොහොමද ඔබේ ඇස ඒ රූපයයි ඇහි ඇතිවෙන චක්කු විඤ්ඥානය නිසා ඒකට අපි කින ඇහි ස්පර්සය නිසයි විඳීමක් ඇති වුණේ එතකොට ඔබ දැකල ඇති සමහර වෙලාවට සමහරු නිදාගෙන ඉන්න ඇස් ඇරගේ එතකොට ඇහැත් ඇරිලා රූපත් තියෙන හැබැයි එතන ස්පර්සයක් ඇතිවෙන්නේ විඤ්ඥාන පිහිටල චක්කු විඤ්ඥාන ඇති වෙලානෑ එතකොට ස්පර්සයක් ඇතිවෙන්නේ ඇහැ ගැන අවධානයක් අපිකට කියන ධර්මය මනසිකාරයක් යොමු එන්නෝ ඇහැ ගැන මනසිකාරයක් ඇති වෙනකොටම ඇහැයි රූපයයි විඤ්ඥානය කියන කරුණු තුන සැනින් එකතු වෙන ඒකතුවීමත් එක්ක විඳීමක් ඇතිවෙන ඒමනං විඳීමට හේතුව ස්පර්සේ ඇහැයි රූපය විඤ්ඥාන එකතු වෙනවට කියන ඇහි ස්පර්සේ කණයි සබ්දයයි විඤ්ඥාන එකතුවීමට අපි කෙන කනේ ස්පර්සේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එකතු වෙනවට අපි කෙන නාසේ ස්පර්සේ දිවයි රසයයි විඤ්ඥාන එකතු වෙනවට අපි කෙන දිවේ ස්පර්සේ කයයි පහසයි විඤ්ඥාන එකතු වෙනවට අපි කෙන කයේ ස්පර්සේ මනසයි අරමුණුයි විඤ්ඥාන එකතු වෙනවට අපි කෙන මනසේ ස්පර්සේ මේ විදිහට ඔබේ ආයතන හය තුළ මේ ඇස කණ නාසේ දිවකය මනස කියන ආයතන හය ඔස්සේම ඔබ රූපයක් දකිනවද ඔබ සබ්දයක් අහනවද ඔබ ගඳ සුවඳ ඔබට දැනෙනවද ඔබට රසයක් දැනුවද පහස ඔබට යම් අරමුණක්කාවද ඔය ආයතන හයි ස්පර්ස නිසාමයි විඳී මැති වුණේ දැන් ඔන්න උන්වහන්සේ ඔය අවබෝධ කරගත්ත ටික බාබස්ට විමසල බලන්න ස්පර්සය නිසා විඳී මැති වුණා පස්ස පච්චයා වේදන විඳීම නිසා තන්හා ඇති වෙනවා වේදනා පච්චයා තන්හා ඒ තන්හාාව නිසා බැඳී යනවා තන්හා පච්චයා උපාදාන බැඳීයාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙන උපාදාන පච්චයා බව ඒ කර්මය නිසාම උපදින බවපච්චයා ජාති ඉපදීම නිසා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායා සහටගන්න දැමී පටිච්ච සමුපාදේ අනුලෝම වසින් බෝධි මුලේදී උන්වහන්සේට අවබෝධ වෙන විදිහ බුද්ධත්වයට පත්වෙන් ඔය විදිහට පටිච සම්පාද විමසගෙන ගිහිල්ල උන්වහන්සේ විමසන්න පටන්ගත්ත දැන් ස්පර්සය ඇතිවෙන්නේ කොහොමද ස්පර්සයට හේතුවමොකක්ද මේ ස්පර්සීබේ ඇතිවෙනවා නෙමේ කවුරුත් ඇතිකරුණවා නෙමේ ස්පර්සයට හේතුව මොකක්ද කියලා සමාධිමත් හිතක් තුළ ඉඳං උන්වහන්සේගේ නුවන යොමු කරගෙන විමසගෙන යනකොට ඊළඟ අවබෝධය ඇති වෙනවා සලායතන පච්චයා පස්සු ආයතන හය නිසයි ස්පර්සය ඇති වුණේ ඇස කන නාසය දිවකය මනස ආයතන හයක් නිසා ඇහැක් තිබ්බ නිසා තමයි ඇහැයි රූපයයි විඤ්ඥාන එකතුවෙන් කන ක්‍රියාත්මක ස්භාවෙන් නැත්නම් කනට සබ්දයක් ඇහෙන්නේ කනයි සබ්දය විඤ්ඥාන එකතු වෙන්නේ නාසය ක්‍රියාත්මක ස්භාවෙන් තිබුණොත් තමයි නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එකතුවෙන් නාසේ ස්පර්ශය ඇතිවෙන් දිවට රසයක් දැනෙන්න නම් දිව ක්‍රියාත්මක ස්භාවෙන් තියෙන්නවා දැන් ඔබ දැකල ඇති සමහරු මුක පිළිකා හැදිච්චයින් එක්කෝ දිව කපලා මූනෙන් හමයින් කරලා උගුරු දණ්ඩ ලගින් යන්තන් හිලක් හදල කෑමටික දානවා ඒ අයට රසයක් දැනෙන්නේ මොකදේ රස දැනගන්න දිවේ ස්භාවේ නැති වෙලා එතකොට ඒ නිසා දිව ක්‍රියාත්මක ස්භාවෙන් තිබුණොත් තමයි දිවයි රසයයි විඤ්ඥාන එකතු වෙලා දිවේ ස්පර්ශයක් ඇතිවෙන් දැන් ඔබ දැකල ඇති සමහරයි නොයි කකුල තියෙනවා හැබැයි ඒ කකුලට කිසිම වේදනාවත් දැනෙන්න ස්පර්ශයක් ඇති වෙන්න එක්කෝ ඒ කකුලේ ස්නාව මැරිලවෙන්න පුළුවන් සමහරයින්න සුසුම්නාව යම් කිසි හානියක් වෙලා බෙල්ලෙන් පහළ මොනුවත් දැනෙන්නෙමනේ තුවාලයක් තියෙනවා එක්ක තුවාලෙක් කුණුවෙනවා වේදනාවත් දැනෙන්නේ සමහරලාවට කකුලේ නොයෙක් ඒ වගේ අසනී පැතිවෙන් එතකොට අපිට පේනවා කයයි පහසයි විඤ්ඥානය එකතු වෙලා කයේ විඳීමත් දැනෙන්න නම් එතන කය ක්‍රියාත්මක ස්වභාවයෙන් පවතින්න ඕනේ ඒ නිසා ආයතන හයක් යම් තැනක ඇද්ද ඇස කණනාසේ දිවකය මනස ක්‍රියාත්මක ස්වභාවයෙන් පවතිනවා ඒ ආයතන හය තුළ සලායතන පච්චයා පස්සු ස්පර්සය ඇති වෙන ඒ ස්පර්සය නිසා පස්ස පච්චා වේදනා විඳීම උපදින ඒ විඳීම තුළයි වේදනා පච්චා තන්හා ඇතිවෙන ඊළඟට උන්වහස බෝධිමූලේදි දැන් විමසනවා ආයතන හයක් ඇතිවෙන්නේ කොහොමද අන්න ආයමත් විමසගෙන යනොම මේ ආයතන හය කොහේ ඉපදුනත් ඔබ බලන්න බිත්තරයක් ඇතුළෙන් ඉපදුනත් කුරුළු පැටියදිහා හොටක් තියෙනවා ඇස් දෙකක් තියෙනවා කනක් තියෙන කන් දෙකක් තියෙනවා නාසය
ගඳ සුවඳ දැනෙනවා. දිවට රසයක් දැනෙනවා. එතකොට කයක් තියෙනවා. අරමුණක් තියෙනවා. දැන් බල්ලෙක් ගැන හිතන්න. ඇස කන නාසය දිවකය මනස ස්වරූපේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ උපදින හැම සත්වයෙක් තුලම තෙත් පරිසරයෙන් ඉපදුනත් ඕපපාතිකව ඉපදුනත් දිව්‍ය ලෝකේ පහළ වුණත් කොහේ පහළ වුණත් ඒ තමන්ගේ ශරීරයේ හැඩයට අනුව ඇස කන නාසය දිවකය මනස හෝ එකෙන් ආයතන වලින් කීපයක් හෝ පිහිටන. එතකොට දැන් සමහරු ඉන්න පුළුවන් මනුස්ස ලෝකෙ මැස් දෙක උපතින්ම නැහැ. රූප පේන්නෙම නැහැ. සමහරු ඉන්න උපතින්ම කන් ඇහෙන්නෙම නැහැ. හැබැයි ඉතුරු ආයතන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ වගේ සමහර ආයතන 6ම හෝ කීපයක් හෝ පිහිටනවා. ඒ ආයතන 6 නිසා විඳීම් ඇති වෙනවා. බෝධි මූලයේදී උන්වහන්සේ විමසනවා ආයතන 6ක් හටගත්තේ කොහොමද? විමසගෙන යනකොට උන්වහන්සේට ආයමත් අවබෝධයක් ඇති වුණා. නාම රූප පච්චයා සලආයතන. නාම රූප ධර්ම නිසා ආයතන 6 පහළ වෙනවා. ඔන්න ඔතන ඔබ හොඳට තේරුම් ගන්න. දැන් අපේ ඇස මස් වලින් හැදිච්ච ඇහැ තමයි අපිට පේන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඇහැක් කියලා එකක් අපිට පේන්න තියෙනවා. ඇහැ තියෙනවා අපි කියනවා මේ ඇහි සුදෑවිල්ල කියනවා මේ ඇහි කළු ඉංගිරියාවක් කියලා එකක් පේනවා. ඇහි පේනවා මේ ඇහැ තියෙනවා පේනවා ඇහැ තුලට ඉස්කබල තුල මේ ගිලිලා තියෙන ඇහැක් කියලා එකක් අපිට යම්කිසි පේනවා. ඒකට අපි කියන්නේ මස් ඇස මස් වලින් හැදිච්ච එකක් තියෙන. හැබැයි ඒ ඇහැ ආයතනයක් වෙන්න නම් ඇස නැමැති ආයතනය හැටියට පිහිටන්න නම් ඒ මස් ඇස තුල වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර විඳීමක් ඇති වෙන්න ඕන. සංඥා ඇහෙන් රූප හඳුනා ගන්නට ඕන. හඳුනගත් රූප ගැන චේතනා පහළ වෙන සංස්කාර. ඒකට හේතුව ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙලා ඇති වෙන ස්පර්ශය මනසිකාරය. මෙන්න මේ නාම ධර්ම ක්‍රියාත්මක වෙන ඇසක් ඇද්ද අන්න එතන නාම රූපයන්ගෙන් යුක්ත ආයතනයක් වෙනවා. කන තුලත් නාම ධර්ම තියෙනවා නම් තමයි ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත් දැන් මැරිච්ච කෙනෙක්ගේ ඇහැක් පේනවා. කන තියෙනවා. නාසය පේන්න තියෙනවා. කටක් පේන්න තියෙනවා. හැබැයි එතන තියෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල් ටික විතරයි. නාම ධර්ම නැහැ. විඥානේ බැහැර වෙලා. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරණේ. ඒ නිසා නාම රූපම පවතිනවද යම් තැනක නාම රූප නිසයි ආයතන 6 පවතින. නාම රූප පච්චයා සලආයතන. සලආයතන පච්චයා පස්සෝ. ඒ ආයතන 6 තුල තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ඒ නිසා නාම රූපයන්මයි ආයතන 6ට හේතුව. ඊළඟට උන්වහන්සේ විමසන්න පටන් ගත්තා නාම රූප ඇති වෙන්නේ කොහොමද? මේ නාම රූප හටගන්නේ කොහොමද? අන්න හේතුව හොයාගන්නවා විඥාන පච්චයා නාම රූප. විඥානයක් බැස ගැනීම තුලයි නාම රූප සකස් වෙන්නේ. පින්වතුනි අටුවාවේ එක තැනක විස්තර වෙනවා මේ විඥාන සතර මහා ධාතු හොයාගෙන උපත් හොයාගෙන සැරිසරන්නේ තමන්ට ශරීරයක් හදාගන්න පුළුවන් විදිහට කර්මානුරූපී උපතක් හොයාගෙන විඥාන සැරිසරන්නේ අහසින් මහා වර්ෂාවකදී වැහි බින්දු වැටෙනවා වගේ. ඔබ හිතන්න වහිනකොට මහා වර්ෂාවක කොච්චර වැහි බින්දු ගොඩක් වැටෙනවද ඔබට ගණන් කරන්න පුළුවන්ද? අපි දන්නේ නැති වුණාට විඥාන උපත් හොයාගෙන සැරිසරන්නේ අහසෙන් වැහි බින්දු වැටෙනවා වගේ කියන. ඔබ හිතන්න අඹ ගෙඩියක් ඔබ තියෙනවා කුණුවෙන්. මේ ඉදිච්ච අඹ ගෙඩිය කුණු වෙන්න තියෙනකොට ඒ අඹ ගෙඩියේ අර තියෙන සතර මහා ධාතු කුණු වෙලා ශ්‍රාවී හැටියට ඇතුලේ කුණු වේගෙන යනකොට අර උපත් හොයාගෙන සැරිසරන විඥාන ලක්ෂ ගාණක් අඹ ගෙඩිය ඇතුළට රිංග ගන්න. අර අඹ ගෙඩිය ඇතුලේ තියෙන සතර මහා ධාතු එකතු කරගෙන උපතක් හදාගන්නවා. නාම රූපයන් තුල එතන හැදෙනවා ආයතන 6ක් හෝ ශරීරයක් පණුවෙක් හැටියේ. අඹ ගෙඩිය කපනකොට පිරිච්ච පණුව ගොඩක් විඥාන කොච්චර මේක ඇතුළට රිංගලත් අසූචි ගොඩක් තියෙනවා. ඒ අසූචි ගොඩ ඒ ශ්‍රාවයේ ටික අසූචි ටික ඇති විඥානයකට බැසගන්න. විඥාන ඒක අස්සට රිංග ගන්නවා 100,000 ගණන් රිංගගෙන ඒක තුල පුංචි පුංචි පණුව හැටියට ශරීර හදාගන්න. පල් වෙච්ච වතුර ටිකක් කුණු වෙලා යන වතුර ටිකක් විඥානය රිංගගෙන ශරීරයක් මොන විදියට හරි හදාගන්න. දෙමව්පියන්ගේ එකතු වීමෙන් මව්කුසේ කලලයක් හැදෙනකොට පින් ඇති විඥානයක් තිබුණොත් මව්කුසකින් උපදින්න කර්මානුරූපීව ඒ විඥාණයට පුළුවන් රිංගගෙන ඒ නාම රූප ධර්මයන් ඇසුරු කරගෙන ශරීරයක් හදාගන්න. හැබැයි කර්මයක් එක්ක හැදෙන. ඒ කර්මයක් එක්ක හැදෙන නිසා තමයි එකම අම්මා තාත්තට උපදින දරුවෝ 10 දෙනෙක් ගත්තොත් 10 ආකාරයි. කෙනෙක් අංග විකල කෙනෙක් හැටියට උපදිනවා කර්මානුරූපීව. කෙනෙක් හොඳ බුද්ධිමත් හොඳ නුවණ ඇති හොඳට ආයතන 6 ක්‍රියාත්මක ස්වභාවයෙන් තියෙන දරුවෝ ලැබෙන.
සමහර වෙලාවට ඒ අම්මා තාත්තටම දාව ලැබෙන දරුවන්ගේ නොයෙක් අඩුපාඩු විකෘතිතා ඇති උපදිනවා. ඒකට හේතුව විඤ්ඤාණය සසර ගමන් කරන්නේ කර්මානුරූපී. එතකොට කර්මයක් අරගෙන සසර උපත් හොයාගෙන යන විඤ්ඤාණ තමයි මේ නාම රූප ධර්ම හොයාගෙන ආයතන හයක් හදාගන්න. ඒ නිසා විඤ්ඤාණය උපත් හොයාගෙන සැරිසරන. කර්මානුරූපීව සමහර විඤ්ඤාණවලට ඕපපාතික උපත් ලැබෙනවා. සමහර විඤ්ඤාණවලට බිත්තර ඇතුලේ බැසගෙන ඒ තුල උපතක් හදාගන්න. සමහර විඤ්ඤාණ මව්කුසේ බැසගන්න. බොහෝ විඤ්ඤාණවලට මොනවා හෝ තෙත් පරිසරයක් අසූචි ටිකක් හරියට එක්කෝ මලමුට්ට ටිකෙත් උපතක් හදාගන්න. එක්ක කුණු වෙලා යන කෑම ටිකක් කුණු මස් කෑල්ලා ඕක අතුළට කොච්චර විඤ්ඤාණ බැසගෙන පණුව හැටියට ශරීර හදාගන්නවත්. ඒ නිසා මේ විදිහට විඤ්ඤාණ උපත් හොයාගෙන සැරිසරන. විඤ්ඤාණ පච්චයා නාම රූපක්, නාම රූප පච්චයා සලආයතන, සලආයතන පච්චයා පස්සු, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. බෝසතාණන් වහන්සේ දැන් බෝධි මූලයේදී විඤ්ඤාණයට හේතු හොයන්න පටන් ගත්තා. කොහොමද මේ විඤ්ඤාණය හටගත්? විඤ්ඤාණයක් හැදෙන්නේ කොහොමද? විඤ්ඤාණයක් උපත් හොයාගෙන ගමන් කරන්නේ කොහොමද? අන්න උන්වහන්සේට වැටහුණා සංඛාර පච්චයා විඤ්ඤාණ. සංස්කාර පිනට අනුව රැස් වෙන කර්ම තියෙනවා. පුඤ්ඤාභි සංස්කාර පිනට අනුව විඤ්ඤාණය උපත් හොයාගෙන ගමන් කරනවා. අපුඤ්ඤාභි සංස්කාර අකුසල් කරොත් අකුසලයට අනුව කර්ම සකස් වෙනවා. ඒ අකුසලයට අනුව විඤ්ඤාණ උපත් හොයාගෙන ගමන් කරනවා. ඊළඟට ආනෙන්ජාභි සංස්කාර කෙනෙක් සමාධිය වඩනවා, ධ්‍යාන වඩන. ඒ ධ්‍යානයන්ට අනුව විඤ්ඤාණය උපත් හොයාගෙන රූපී අරූපී බ්‍රහ්ම ලෝකවල සැරිසරන. සංස්කාර ඒ සංස්කාර පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනෙන්ජාභි සංස්කාර හැටියට රැස් කරගන්න කර්මයමයි විඤ්ඤාණය උපතක් පිණිස අරගෙන යන්නේ. ඊළඟට ඒ කර්ම රැස් කරන්නේ සිත කය වචනය මුල් කරගෙන. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර හැටියට කර්ම රැස් කරගන්න. මෙන්න මේ තුල රැස් කරගන්න කර්මයන්ට හේතුව. ඊළඟට උන්වහන්සේ බෝධි මූලයේදී විමසන්න පටන් ගත්තේ කොහොමද මේ සංස්කාර හැදෙන්නේ? අන්න එතනදී උන්වහන්සේට මේ කෙලවර සංසාරي නැමැති ගේ හදන වඩුව අහුනේ එතන. උන්වහන්සේ හොයාගෙන යනවා සංස්කාරවලට හේතුව මොකද්ද? කොහොමද මේ සංස්කාර හටගන්නේ? අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යා පච්චයා සංස්කාර. අන්න කෙලවරේ හොයාගත් අවිද්‍යාව චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකම, මුලා මේ ලෝක ධර්මතාවය ගැන අවබෝධයක් නැතිවීම නිසාම, ආර්ය සත්‍ය ගැන ඇති අනවබෝධය නිසාම අවිද්‍යා පච්චයා සංඛාර, අවිද්‍යාව නිසා සංස්කාර හැදෙනවා. සංඛාර පච්චයා විඤ්ඤාණ. ඒ සංස්කාර නිසා කර්මානුරූපී විඤ්ඤාණයක් සකස් වෙනවා. විඤ්ඤාණ පච්චයා නාම රූපං. ඒ විඤ්ඤාණය නිසා නාම රූප ධර්ම හැදිලා නාම රූප පච්චයා සලආයතන, ආයතන හයක් පහළ වෙනවා. කොහේ හෝ ආයතන හයක් උපතක් හැදෙනවා. ආයතන හය හැදුනා නම් සලආයතන පච්චයා පස්සෝ. ඒ ආයතන හය නිසා ස්පර්ශය ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා. ස්පර්ශ නිසා විඳීම ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා. ඒ විඳීම නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා තණ්හා පච්චයා උපාදානම් බැඳී යනවා. බැඳී ගියාට පස්සේ උපාදාන පච්චයා භව, විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ කර්මය නිසා ආයමත් මොකද වෙන්නේ? උපදිනවා. භව පච්චයා ජාති. කොහේ හෝ උපදිනවා. ඒ කොහේ ඉපදුනත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. උන්වහන්සේ හොයාගත්ත සංසාරي නැමැති ගේ හදන වඩුව අවිද්‍යාවමයි කියලා හොයාගත්. පින්වතුනි, ඔය විදිහට විමසගෙන යාම තමයි දුක්ඛ සමුදයාරි සත්‍ය අවබෝධ කර ගැනීම. දුකේ හට ගැනීම අවබෝධ වුණා. ඊළඟට උන්වහන්සේ ඔය ක්‍රමයටම ජරා මරණවල ඉඳන් ආයමත් අවිද්‍යාව දක්වා විමසුවා. ජරා මරණ නැතිවෙන්නේ කුමක් නැතිවීමෙන්ද? ඉපදීම නැත්නම් ජාති නිරෝධා, ජරා මරණ නිරෝධෝ. ඊළඟට උන්වහන්සේ විමසුවා ඉපදීම නැතිවෙන්නේ කුමක් නැතිවීමෙන්ද? භව නිරෝධා, ජාති නිරෝධෝ. විපාක පිණිස කර්ම නැත්නම් ඉපදීමක් නැහැ. ඊළඟට විමසගෙන ගියා විපාක පිණිස කර්ම නැතිවෙන්නේ කුමක් නැතිවීමෙන්ද? උපාදාන නිරෝධා, භව නිරෝධෝ. බැඳී යාමක් නැත්නම් විපාක පිණිස කර්ම හැදෙන්නෙත් නැහැ. ඊළඟට විමසුවා උපාදාන නැතිවෙන්නේ කුමක් නැතිවීමෙන්ද? තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ.
තණ්හාව නිරුද්ධ කිරීමෙන් මයි උපාදාන නිරුද්ධ වෙන්නේ. තණ්හාව නැතිවෙන්නේ කුමක් නැතිවීමෙන්ද? වේදනා නිරෝධ අවිද්‍යා සහගත විඳීම නිරුද්ධ වුණොත් අන්න ඒ තුළ තණ්හාව උපදින්නේ. ඊළඟට බැලුවා අවිද්‍යා සහගත විඳීම නිරුද්ධ වෙන්න නම් අවිද්‍යා සහගත ස්පර්ශ නිරුද්ධ වෙන්නට ඕනේ. පස්ස නිරෝධා වේදනා නිරෝධ. ඊළඟට විමසගෙන ගියා ස්පර්ශ නිරුද්ධ වෙන්න නම් අවිද්‍යා සහගත ආයතන 6 නිරුද්ධ වෙන්න ඕනේ. සලායතන නිරෝධා පස්ස නිරෝධ. අවිද්‍යා සහගත ආයතන 6 නිරුද්ධ වෙන්න නම් අවිද්‍යා සහගත නාම රූප සකස් වීම නැති කරන්නට ඕනේ. නාම රූප නිරෝධා සලායතන නිරෝධ. ඊළඟට විමසගෙන යනවා නාම රූප නිරෝධය කොහොමද ඒක ඇති වෙන්නේ? අවිද්‍යා සහගත විඥාන නිරුද්ධ කරන්නට ඕන. විඥාන නිරෝධා නාම රූප නිරෝධ. අවිද්‍යා සහගත විඥානි නිරුද්ධ වෙන්න නම් අවිද්‍යා සහගත සංස්කාර නැති කරන්නට ඕන. සංඛාර නිරෝධා විඥාන නිරෝධ. සංස්කාර නැති කරන්නේ කොහොමද? අවිද්‍යාව නැති කිරි අන්න ආයමත් කෙලවරේ පටිච්ච සම්පාද නිරෝධය මේ හොයාගෙන යන්නේ. ඒක තමයි දුක්ඛ නිරෝධාරි සත්‍ය. මෙහෙම විමසගෙන යනකොට කෙලවරේ උන්වහන්සේට අහු වුණා අවිද්‍යායත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නිරුජ්ජන්ති කියලා වැටහෙනවා සමගම රාත්‍රී 3 වෙනි යාමේ අවසන් වෙලා නැගෙනහිරින් අරුණෝදය පහළ වෙනකොටම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ ওই විදිහට පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් ජරා මරණවල ඉඳන් අවිද්‍යාව දක්වාම විමසලා ප්‍රතිලෝම වශයෙන් ජරා මරණවල ඉඳන් අවිද්‍යාව දක්වාම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොටමයි උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. ඒක තමයි දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය පටිච්ච සම්පාද ක්‍රමයට විමසලා ධර්මය අවබෝධ වෙන ක්‍රමේ. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට උපයෝගී කරගන්නේ පටිච්ච සම්පාද ක්‍රමේ. ආනාපාන සති භාවනාවෙන් හිත සමාධිමත් කරගෙන සමාධිමත් හිතක් තුළ ඉනම් පටිච්ච සමුප්පාදයයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා බැලුවේ. ඒ තමයි අපේ සංසාර ගමනේ දුක හට ගැනීමත් දුක නැතිවීමත්. ඒ නිසා ඔබ මේ ගාම්භීර ධර්ම පටිච්ච සම්පාදය කියන්නේ පරම ගාම්භීර ධර්මය. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය මේ පටිච්ච සම්පාදය අවබෝධ නොකිරීම නිසාමයි මේ ලෝකෙ සත්වයන් අවුලෙන් අවුලට පත්වෙලා ලෙහාගන්න බැරි නූල් බෝලයක් අවුල් වෙලා තියෙනවා වගේ අන්තෝ ජටා බහි ජට අවුලෙන් අවුලට අභ්‍යන්තරයත් අවුල් කරගෙන බාහිරත් අවුල් කරගෙන සතරාපාය වැටි වැටීමේ භයානක සංසාර ගමන යන්නේ පටිච්ච සම්පාදය අවබෝධ නොකිරීම නිසාමයි කියන. එනිසා අද මේ දේශනාව ගැඹුරුයි කියලා ඔබ හිතන්න එපා. මේ දේශනාව හොඳට අහන්න. ඒ දේශනාව ඔස්සේ විමසන්න. මේ අහපු පටිච්ච සම්පාද ධර්මය ගැන තියෙන පොත්පත් හොයාගෙන කියවන්න. ඔබට එතකොට මේ පරම ගාම්භීර ධර්මය ඔබට ටික තේරුම් අරගෙන විමසලා මේ භයානක සංසාර දුකින් මිදෙන මාර්ගය අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔස්සේම මතු කරගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්ම දේශනාවත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ඔබ හැම දෙනාටම නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.